සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමසවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වන්නට යෙදුනේ. පින්වතුනි, කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ සදැහැති දායකත්ව ධර්ම දේශනාවක් හැටියට මේ ධර්ම දේශනාව සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන උදීපා රංචගොඩ දියණිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. එතුමියගේ අරමුණ තමයි වාද්දුව සයිප්‍රස් ගාර්ඩන්හි පදිංචි නොවැම්බර් මාස 26 වෙනි දින 73 වෙනි ජන්මදිනයේ සමරන ආර්ය රත්න රංචගොඩ පියාණන්ට ඒ වගේම කුසුමා කයිකාවල මෑණියන්ට තමන්ගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදේ. ඉතින් මේ පවුලේ දෙමාපියන් ඇතුළු හැම දෙනාටමත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන පවුලේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බණ ඇසීම අපිට නිවන් දොරටුවක් වෙනවා. ඒ නිවන් දොරටුවක් වෙන විදිහට බණ අහද්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන පංච නීවරණ යටපත් වෙන විදිහට නම් බණ අහන්නේ. ඒ අහන දේශනාව තුළ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. පින්වතුනි, ඔබ බණ අහද්දී හොඳ අවධානයෙන් දේශනාව තුළ හිත පිහිටවාගෙන බණ අහද්දී ඔබේ හිත පංචකාමයන් ඔස්සේ විසිරෙන්නේ නැහැ. තරහා, කේන්තිය, ද්වේෂය ඇතිවන අරමුණු ඔස්සේ හිත විසිරෙන්නේ නැහැ. නිදිමත, කම්මැලි ගතිය, අලසකම ඇති වෙන්නෙත් නැහැ බණ අහනකොට. උද්දච්ච කුක්කුච්ච කියන හිතේ විසිරීම, පසුතැවීම එහෙම ඇති වෙන්නෙත් නැහැ. සැක සංකා, බුද්ධ ආදී අටතැන් ගැන සැකයේ විචිකිච්ඡාව බණ අහද්දී හිත තුළ බලවත් වෙන්නේ නැහැ. බොහොම ශ්‍රද්ධාවෙන්, ආසාවෙන් ඒ ධර්මයේ තුළ හිත පිහිටවාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අදහසෙන් නම් ඔබ බණ අහන්නේ. එතන ඉඳන් ඔබේ හිත පිහිටලා තියෙන දේශනාව තුළ සති සම්බුද්ධංගය වැඩෙනවා. ඒ දේශනාවේ කියවෙන ධර්ම කරුණු ඔබ නුවණින් විමසමින් බණ අහනකොට ධම්ම විචේ සම්බුද්ධංගය වැඩෙනවා. ධර්මාවබෝධයේ පිණිස වීරිය වැඩෙනවා. හිතේ නිරාමිස ප්‍රීතියක් උපදින ප්‍රීති සම්බොජ්ජංගේ. සමහර අයට බණ අහනකොට මේ වේදනා, කොන්දේ අමාරු, ධනෙ සමාරු කොහෙන් ගියාද නැහැ. මතකත් නැහැ. හිත එකඟ වෙලා, කය සැහැල්ලු වෙලා සැපයක් දැනෙනවා. පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව, මෙන්න මේ කියන සප්ත බොජ්ජංග ධර්ම හොඳට කන් යොමු කරගෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරද්දී දේශනාව තුළ වැඩෙනවා. එනිසා තමයි පින්වතුනි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බණ අහද්දිම මාර්ගඵල ලබන්නේ. මේ බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්නේ අන්නේ නිසයි. ඒ නිසා ඔබ බණ අහනකොට කවද බණ ඇහුවත් ඔබේ හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණය මට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අධිෂ්ඨානයෙන් බණ අහන්න. බාහිර දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන අධිෂ්ඨානයෙන් බණ අහන්න. අනත්තම් රිච්ඡති අනවශ්‍ය දේවල් බණ අහන වෙලාවේ හිතෙන් බැහැර කරන්න. අන්න එතකොට ඔබට බණ ඇසීමම නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. පින්වතුනි, ඔබ මම අපි කවුරුත් මේ ඉපදමින් මැරමින් යන සංසාර ගමනේ කොයි තරම් භයානක මේ මහා සැඩ පහරකට හසු වුණා වගේ සසරේ ගහගෙන යන භයානක සංසාර ගමනක් කියන කාරණය අපි බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණටයි වැටහුණේ. උන්වහන්සේ බෝධි මූලයේදී මුලින්ම තමන් වහන්සේ ගත කරගෙන ආපු පෙර ජීවිත දකින නුවණ ඇති කරගත්තා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරමින් යන සසර ගමනේ භයානකකම උන්වහන්සේ දකිනවා තමන් වහන්සේගේ ජීවිත ගැන. ඊළඟට රාත්‍රී දෙවනි යාම තමයි මම වගේමද මේ ලෝකෙ අනික් සත්වයොත් කියලා මේ ලෝකෙ අනිත් අයගේ සංසාර ගමන ගැන උන්වහන්සේ හිත යොමු කරලා බලන්න. අන්න එතකොට උන්වහන්සේට දෙවනි විද්‍යාව පහළ වුණා, චුතූපපාත ඥානය. කෙනෙක් චුත වුණාට පස්සේ ඒ සත්වයන් ඒ සත්ත්ව ලෝකවලින් චුත වෙනවා. අපි කියන්නේ මැරෙනවා කියනවා. මොන නම කිව්වත් කාලක්‍රියා කරා, කලුරිය කරා, මැරුණා, මිය ගියා, ඔය මොන නම කීවත් ඒ සත්වයන් ඒ සත්ත්ව ලෝකවලින් චුත වෙනවා. කර්මානුරූපීව ප්‍රතිසන්දිය ලබනවා. ඒ මොහොතේම චිත්තක්ෂණයයි වෙනස තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේදී බෝසතාණන් වහන්සේ විමසද්දි දකිනවා. උන්වහන්සේ උපමාවකට පෙන්නනවා කන්දක් උඩට ගිහින් ඇස් ඇති පුරුෂයෙක් නගරයක් දිහා බලාගෙන ඉන්නවා. හොඳට නගරේ පේන තැනක ඉඳලා කන්දක් උඩ ඉඳලා මිනිස්සු පාරේ එහා මෙහා යනවා. සමහරු කඩවලට යනවා, බඩු ගන්නවා, එළියට එනවා, පාරේ ඇවිදගෙන යනවා, මග දිගට හම්බෙන අයත් එක්ක කතා කරනවා, ඊළඟ ගෙදරට යනවා, ඒ ගෙදර මිනිස්සු ගෙයින් එළියට යනවා. මේ නගරේ එහා මෙහා යන මිනිස්සු ඇස් ඇති පුරුෂයෙක් ඉහළ ඉඳන් ඒ දිහා හොඳට බලාගෙන ඉන්නවා වගේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරික සත්වයන්ගේ සංසාර ගමන උන්වහන්සේ චුතූපපාත ඥානයෙන් දකිනවා. මේ මනුස්ස ජීවිත ගත කරන සමහර අය චුත වෙලා නිරේ උපදින හැටි, සමහර අය പ്രേත ලෝකෙ ප්‍රේතයන් අතර අමනුෂ්‍යයන් අතර කර්මානුරූපී උපදින හැටි, සමහර අය තිරිසන් ලෝකෙ තිරිසන් සත්වයන් අතර කර්මානුරූපී උපදින හැටි, අසුරාපායේ ඉපදිලා දුක් විඳින හැටි, මනුස්ස ලෝකේ නොයෙක් නම් ගොත් ඇතුව මිනිස්සු උපත ලබන හැටි, සමහර වෙලාවට මේ ජීවිතේ මිය යන කෙනා මරණයට පත් වෙලා උපදිනවා. සමහර වෙලාවට තමන්ම වෛර කරපු, තමන්ගේ සංසාරික හතුරෙක් කියලා හිතපු කෙනෙක්ගේ කුසක පිළිසිඳ ගන්න පුළුවන්. මේ සසර ගමන මහා භයානකයි. ඔබම ගලින් ගහලා පන්නන ගෙදරට එන බැලලියකගේ කුසේ මරණයට පත් වෙලා පිළිසිඳ ගන්න පුළුවන් පැටියෙක් හැටියට. මේකයි මේ සංසාර ගමන. සමහර වෙලාවට කෙනෙක් මිය ගිහිල්ලා ඒ මියගිය කෙනාගේම මෘත ශරීරය ඇතුලේ පණුවෙක් හැටියට ඉපදිලා ඒ කයම කා දමනවා. එහෙමත් වෙන්න පුළුවන්. ඒ තරම් භයානක පිළිකුල් සහගත මහා භයානක සංසාර ගමන.
සමහර අමනුස්යෝ මරණයට පත්වෙලා උපදිනවා යක්ෂේ ප්‍රේතේ තමන්ගෙම මෘත ශරීරයේ කුණු වෙලා යනකොට එක ඕජාව ආග්‍රහණය කරන අවුරාබනවා ඒම ආහාර කරගන්න. මේක තමයි සංසාර ගමන තියෙන භයානකම. කලාතුරකින් මනුස්සලෝකිටෙනවා. කලාතුරකින් පෙර පිනක් හෝ ඒ ජීවිතයේ තමන් රැස් කරගත්ත සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදී පිනක් බලවත් වෙලා මරණින් මත්තේ දෙව්ලොවත් උපදිනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේ මේ සංසාරික සත්වයාගේ සතර අපායි වැටි වැටි යන සංසාර ගමන භයානකකම උන්වහන්සේ බුදු ඇසින් දැකලා අපිට පෙන්නුවේ මහනෙනි සසරේ යන සත්වයාට සතර අපාය කියන්නේ මහගෙදර වගේ තැන. මහගෙදර සතර අපායි මහගෙදර කරගෙන යන සංසාර ගමනක් මේ. ඒ යන සංසාර ගමනේ බැරි වෙලාවත් සතර අපායකට වැටුණුත් මේ මනුස්ස ජීවිතය වරද්දගෙන. ආය උඩට එනවා කියන්නේ සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකිනවට වඩා දුර්ලභයි. බුදුරජාණන් වහන්සේගේ සංයුත්ත නිකායේ තිනවා අනමතග්ග කියලා සංයුක්තයක්. මේ සසර ගමනේ භයානකකම දේශනා කරපු දේශන පෙළ. අන්නේ දේශනා අතර තමයි ඔය දේශනාව බුදුහාමුදුරුවෝ උපමාවකට පෙන්නන්නේ මහණෙනි මනුස්ස ජීවිතයේ වරද්දගෙන කාය දුෂ්චරිතයේදීලා වචී දුෂ්චරිතයේදීලා මනසින් අකුසල් රැස් කරලා මිත්‍යා දෘෂ්ටිකව නොයෙක් පව්කම් කරලා ඒවැ විපාක හැටියට සතර අපායට වැටිච්ච කෙනෙක් ආයිමත් සුගතිය උපදිනවා කියලා කියන්නේ කලාතුරකින් ඒ අවස්ථාව හරියට කන කැස්බෑ වියසිදුරින් අහස දකිනා වගේ. මේක බුදුහාමුදුරුවෝ අපි මේ උපමාව ගොඩක් හොඳින් තේරුම් ගත්තොත් අපට මේ සංසාර ගමනේ භයානකකම දකින්න පුළුවන්. මේ උපමාවේ තියෙන්නේ වියගහක්. වියගහ කියන්නේ කුඹුරේ සීසානකොට මේ නගුලට බඳින නගුලේ කොටසක්. ඒ වියගහ. එහි මැද තියෙන ලොකු සිදුරක්. එතකොට මෙන්න මේ වියගහ අප හිතමු හදිසිය දැන් සීසාල ඉවර වෙලා මේක වතුරේ හෝදනවා. අර මඩ ටික හෝදනකොට ගැලවිලා ගහගෙන ගියා කියලා. ඒ අලදිගේ ගිහිල්ලා ගඟට වැටෙනවා. ගඟෙන් ගිහිල්ලා මුහුදට වැටුණා කියලා. දැන් මහා සාගරේ පාවි පාවි තියෙනවා ලී කොටයක්නේ. මේ සා විශාල මහා සාගරය තුළ මේ වියගහ පාවි පාවි තියෙනවා. ඔය සාගරයේ ඉන්නවා එක හැක් පමණක් පේන කැස්බෑවේ. මේ කැස්බෑවගේ එක හැක් අන්දයි. එක හැක් පේනවා. දැන් බලන්න මේ උපමාව කොච්චර දුර්ලභයිද කියලා. උපමාව ගලපලා තේරුම් ගන්න භයානකම. මේ කැහැක් පමණක් පේන කැස්බෑවා අවුරුදු 100කට එක පාරක් අර මුහුදු පතුලේ ඉඳන් උඩට ඇවිල්ලා හිස වතුරින් උඩට දාලා අහස දිහා බලලා ආයෙමත් මුහුද ඇතුළට යනවා. මේ උපමාව. එතකොට මේ උපමාව ඇතුලේ කොහොමද එහෙම වුනේ? හරියටම අවුරුදු 100ෙන් දාවේ ඔය පටලගෙන ඒවැ පැටලෙන්න යන්න එපා. කාරණේ තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අන්නේ වගේ දුර්ලභයි මනුස්ස ජීවිතයක් ලබන්න ලැබෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විදිහට අවුරුදු 100ක් වතුරින් 100කට එක වතාවක් මුහුදු පතුලෙන් උඩට ඇවිල්ලා අහස දිහා බලන මේ කැහැක් පමණක් පේන කැස්බෑවා මුහුදෙන් අර විදිහට අවුරුදු 100කට සැරයක් වතුර ඇතුලේ ඉඳන් උඩට ඇවිල්ලා අහස දිහා බලන්න හිස උඩට එනකොටම අර පාවි තියෙන වියගහත් හරියටම එකතු වෙලා එතනටම සම්බන්ධ වෙනවා. අර වතුරෙන් ඇවිල්ලා හිස උඩට දානකොට වියගහ අස්සෙන්ම හිස ගිහිල්ලා වියගහේ සිදුර ඇතුලින් අහස පේනවා. මේ කවුරුත් ගිනිහිල්ලා වියගහ ඇල්ලුවා නෙමෙයි. පාවි තියෙන වියගහ. එතකොට අවුරුදු 100කට සැරයක් වතුරෙන් උඩට ඇවිල්ලා හිස උඩට දාන එක හැක් කන වෙච්ච එකයි කන කැස්බෑව කියන්නේ. එක හැක් පේන්නේ. එක හැයි පේන්නේ. ඒ කැස්බෑව හිස උඩට දානකොට වතුරින් උඩට ඇවිල්ලා අහස දිහා බලන්න හරියටම අර පාවි තියෙන වියගහ ඒ හිස තියෙන තැනටම යාවෙලා සම්බන්ධ වෙලා ඒ වියගහේ සිදුර ඇතුලෙන්
හිස උඩට ඇවිල්ල අහස පේනවා. මහණෙනි මේක වෙන්න පුළුවන්ද? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ අහන්නේ මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද? පුළුවන්. කලාතුරකින් හිතා ගන්නවත් බැරි අවස්ථාව. ඒ තරම් දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ වදාලා සතර අපායට වැටිච්ච කෙනෙක් මේ මනුස්ස ලෝකේ වරද්දගෙන ආයෙමත් සුගතියක උපදිනවා කියන්නේත් ඔන්න ඔය වගේ දුර්ලභයි කියනවා. දැන් ඔබට මේ උපමාව අපි මෙහෙම කිව්වට බොහෝ දෙනෙක් ඔය තුල තර්ක ගොඩ නගනවා. ඒ වුණාට ඉතින් මෙච්චර ජනගහනයක් ඉන්නේ. දැන් එන්නේ ජනගහනය වැඩි වෙනවනේ. දැන් ලෝකේ කෝටි 700 දැන් 800කට ළඟයි. එතකොට මේ වගේ අපිට පාරකට ගියත් මිනිස්සු පිරීලා පේනවා. පොළකට බඩු ගන්න ගියත් සෙනඟ පිරීලා. බස් එකකට කෝච්චියකට නැග්ගත් මිනිස්සු එල්ලිලා හිටගෙන වහල උඩ ඉන්නවා. එතකොට මේවා දැක්කහම අපිට හිතෙනවා මේ දැන් මෙච්චර මිනිස්සු ඉන්නේ. ඔය ජනගහනේ වැඩි වෙන්නේ. ඔච්චර දුර්ලභ නම් මෙච්චර උපදින්නේ කියලා හිතෙනවා. මේක අපි තේරුම් ගන්නේ මනුස්ස ජනගහනේ මේ අපිට පේන මේ අවුරුදු කීපයක් ඇතුළත අපි දන්නේ අපි දකින්නේ මේ මනුස්ස ජීවිතයත් එක්ක මේ අපි දන්න අවුරුදු කීපයක් තුළ තමයි අපි මේ සංගණනය කරලා හොයාගන්න. දැන් ඔබ අහලා අපි දන්නේ නැහැ මීට අවුරුදු 1000කට කලින් 3000කට කලින් පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ ජනගහනය අපි කවුරුත් දන්නේ නැහැ. කකුසඳ කෝණාගමන ඒ කාලේ ලෝකෙ මිනිස්සු ගිහින් අපි කවුරුත් දන්නේ නැහැ මේ විස්තර. අපි දන්නේ මේ අවුරුදු කීපයක් ඇතුළත මේ මිනිස්යන්ගේ අද තියෙන සංඛ්‍යා ලේඛන වලින් අපි බින්දු ගානකින් ගණන් කරන්න දන්න ඔච්චරයි. ඒ මනුස්ස ජනගහනය දිහා බලද්දී ඒක අඩුද වැඩිද කියලා කොහොමද කියලා තේරුම් ගන්න නම් සතර අපායත් එක්කයි ගලපලා බලන්න ඕනේ. මොකද සතර අපායට වැටිච්ච කෙනෙක් ආපහු අපායේ දන් සුගතියකට එනවා කියන්නේ කන කැස්බෑ වී සිදුරෙන් අහස දකිනවා වගේ කියලා බුදුහාඳුරු ගැලපුයි උපමාව. දැන් ඔබට මේක මං විස්තර කරලා දෙන්න. දැන් අපි ඔබ හිතන්න ඔබ ජීවත් වෙන ගේ ගැන හිතන්න. ඔබට සමහර වෙලාවට ඔබ ලංකාවේ හෝ විදේශ රටක හරි ලෝකෙ කොහේ හිටියත් තමන් කුලියට හරි ඉන්න ගයක් ඇතිනේ. තමන් ජීවත් වෙන තැන. සමහර වෙලාවට ඒක අපි දන්න විදිහට අපි පර්චස් වලින් හිතමු. ඒක රූට් වලින් හරි අක්කර වලින් හරි පර්චස් වලින් හරි අපිට තමන්ට කියලා ගයක් ඉඩමක් තියෙනවා. එතකොට මේ ගේ තියෙන ඉඩමත් එක්ක ඔප්පුවක් හදාගෙන වැටක් ගහගෙන මායිම් ලකුණු කරගෙන මෙන්න මේක තමයි අපේ සීමාව මේ අපේ කෑල්ල කියලා අපි ඉන්නවා. දැන් ඔබ හිතන්න මේ අපේ සීමාව අපේ කොටස අපේ ඉඩමේ මනුස්ස ජීවිත ලබලා කී දෙනෙක් ඉන්නවද කියලා ඔබම හිතෙන් ගණන් කරලා බලන්න ඔබ ජීවත් වෙන තැන. සමහර වෙලාවට ඔබ විවාහ කෙනෙක් නම් ඔබේ බිරිඳ දරුවෝ ඉන්නවනම් දරුවෝ සමහරට වයසක අම්මා තාත්තාත් ඔබ ළඟ ඉන්නවනම් ඒ අය ඥාතීන් ඉන්නවනම් ගෙදරක 7-8 දෙනෙක් අපි වැඩිපුරත් එක්ක හිතමු 10 දෙනෙක් ඉන්නවා කියලා හිතමු නිකන් අපි. මනුස්ස ලෝකේ ඉපදිච්ච මනුස්සය හැටියට එක ගෙදරක 10 දෙනෙක් ඉන්නවා. අපි හිතමු යාට අක්කර භාගයක් විතර තියෙන ගයක් කියලා ඉඩමක් එක්ක. වත්තත් එක්ක තියෙන අක්කර භාගයක් ගෙදර. දැන් 10 දෙනෙක් ඉන්නවා මේ ගෙදර. දැන් ඔබට පුළුවන් ද ওই සීමාව තුල අපිට පේන්නේ දැන් සතර අපාය කියලා ගත්තාම පින්වතුනි අපිට පේන්නේ ඇහැට තිරිසන් අපායේ සත්තු ටිකක් විතරයි. නිරේ ඉන්න නිරිසත්තු කොච්චරද කෝටි කීයක් ඉන්නවද කියලා අපි කාටවත් ඉලක්කමකින් බින්දු ගානකින් ගණන් කරන්න සංඛ්‍යා ලේඛනයක් කොහෙවත් නැහැ. ඒක අපේ පියවි ඇහෙන් දකින සීමාව ඉක්මවා ගිය තැන. ඒ නිසා අපිට ඒක පේන්නේ නැහැ. අපි ඒක අතහරිමු. පේන්නේ නැති නිසා නිරේ ජනගහනය අපි දන්නේ නැහැ. ප්‍රේත අපායේ කවුරු සංගණනයක් කරේ නැහැනේ. ප්‍රේතයෝ මෙච්චරයි මල ප්‍රේතයෝ මෙච්චරයි ප්‍රේතයෝ අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අපි ඒකත් අතහරිමු. අපි දන්නේ අපිට පේන්නේ ඒ නිසා අපි ඒකත් පැත්තකින් තියමු. ඒ ජනගහනය ප්‍රේත ජනගහනය. ඊළඟට අසුර අපාය ධර්මයේ තියෙනවා සතර අපාය කියපුවම හතරක්. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. මහා සාගරයේ තුල තමයි මේ අසුරයෝ කියන්නේ මාළු කොටසක් නෙමෙයි මුහුදේ ඉන්න.
අපි ඇස්වලට පේන පීනගෙන යන මාළුවෙක් ඒක සත්තු ඉන්නවා ගොරෝසු ශරීරය. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකලා දේශනා කන මහණෙනි මහා සාගරය කියන්නේ අද්භූත ගුහාවක් කියලා. මේක තියෙනවා පහාරාද සූත්‍රයේ. මහා මුහුදේ යොදුන් 100 ගණන් විශාලය. යොදුන් 100 යොදුන් 200 යොදුන් 300 තරම් විශාල අද්භූත ශරීර ඇති අමනුෂ්‍යයෝ මුහුදේ ජීවත් වෙනවා. මහා සාගරය තුළ මුහුද එහා මෙහා යනවා කියනවා. අමනුෂ්‍යයෝ මුහුද ඇතුලේ ඉපදෙන මුහුදේ ජීවත් වෙන අමනුෂ්‍ය කොටස්. අපිට ඒ අය පේන්නේ නැහැ. ඒ අය ගැන බුදුහාමුදුරන්ගේ දේශනාව ඒ අයගේ නම් විස්තර කරනවා. තිමි කියලා අමනුෂ්‍ය කොටසක් ඉන්නවා මුහුදේ ඉන්න. තිමංගල කියලා කොටසක් ඉන්නවා. තිමිර පිණ්ඩල කියලා කොටසක් ඉන්නවා. නාග ලෝකේ. අසුර අපාය අන්න අසුර ගහන්දරව කියලා කොටසක් ඉන්නවා. තිමි තිමංගල තිමිර පිණ්ඩල නාග අසුර ගහන්දරව. එතකොට මේ කියන අය මහා මුහුදේ ඉන්න අමනුෂ්‍ය වර්ග. අපිට ඒ කවුරුවත් පේන්නේ නැහැ. අපි අසුර අපායත් පැත්තක තියමු අපිට පේන්නේ නැහැ. එහෙනම් දැන් 4 අපායෙන් 4න් 3ක්ම අයින් කරා. නිරේ පේන්නෙත් නෑ. දන්නෙත් නෑ කොච්චරක් ඉන්නවද. ප්‍රේත ලෝකේ අමනුෂ්‍ය ලෝකේ දන්නෙත් නෑ ගණන් කරගන්න. අපි ඒකත් පැත්තක තියමු. ඊළඟට අසුර අපායත් අයින් කරා. එහෙනම් අපිට යන්තම් හරි පේන්නේ තිරිසන් අපාය විතරයි. නමුත් පින්වතුනි ඔබටවත් මටවත් තිරිසන් සත්වයෝ අපි තිරිසන් සතුන් ගැන මෙන්න මේ කරණීයමිත සූත්‍ර විග්‍රහය හිතන්න. කරණීයමිත සූත්‍රය ඔබ කවුරුත් දන්නවා. මෛත්‍රිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම බලවත් ආරක්ෂිත ගාථා පෙළ. අපි 3 සූත්‍ර කියනකොට බොහෝ දෙනෙක් බෞද්ධයෙක් නම් කරණීයමිත සූත්‍රය අහලා ඇති. මේකේ විස්තර වෙනවා තිරිසංගත සත්වයෝ ගැන. දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්න පුංචි පුංචි සත්තු වර්ග. අනුක කුඩා සතුන් අතරත් ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු ඉන්නවා. ඒ අයට කියනවා අනුක. ඇහැට පේන්නේ නැහැ. ඒ කියන්නේ අමනුෂ්‍ය නෙමෙයි. තිරිසන් සත්තු. ඔය සුද්ධ ජීවීන් හැටියට හරි අද අපි අනුවීක්ෂයෙන් බලලා කියන්නේ මෙන්න මෙහෙමයි ඉන්නවා කියලා සත්තු. පියවි ඇහැට පේන්නේ නැහැ. ඒ තරම් පුංචි. ඒ අය තිරිසංගත සත්තු කොටසක්. අනුක කියන්නේ ඒ අයට. තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු ඉන්නවා. දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු වර්ග ඉන්නවා. දැන් ඔය විග්‍රහය ඔය කරණීයමිත සූත්‍රයේ තියෙන ඔය විග්‍රහයෙන්ම අපේ ඉඩමේ ඉන්න සත්තු ටික ගැන හිතන්න. අක්කර කාලක්ද භාගයක්ද අපි තවත් අඩු කරගමු නිකන්. පර්චස් 30ක් 40ක් විතර 40ක් කියන අක්කර කාලක්නේ අපි හිතමු පර්චස් 20ක් විතර කියලා. ඔබට පර්චස් 20ක ඉඩමක් තියෙනවා. 10 දෙනෙක් විතර ගෙදර ඉන්නවා. දැන් ওই ඉඩමේ ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද? තිරිසන් අපායේ ඉන්න සත්තු අතර මිනිස්සුયો ඉන්නේ 10 දෙනයි ගෙදර. කෝඹි ගුලක් ගත්තත් ගණන් කරගන්න බැරි තරම් විශාලයි. වේයගුලක් පොළොව හාරන්න කොච්චර සත්තුද කියලා හිතන්න. ඒ ගෙදරම අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික ගණන් කරන්න පුළුවන්ද කියලා. එක අඹේ ගෙඩිය ඇතුලේ ඉන්න පණුව ටික හිතා ගන්නවත් බෑ. පොළොව හාරන්න පර්චස් ගණන් නෙමෙයි එක වර්ග අඩියක් පොළොව හාරලා බලන්න හාරන්න කොච්චර සත්තුද කියලා. ඔය ඇහැට පේන අය අර අනුක කියලා බුදුහාඳුරු විස්තර කරපු ඇහැට නොපෙනෙන සත්තු ගැන නෙමෙයි මේ කියන්නේ. ඇහැට පේන ටිකවත් අපේ ඉඩම ඇතුලේ ඉන්න සත්තු ටිකවත් කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ගණන් කරගන්න බැරි නම් නිරේ ගැන අපි දන්නේ නැහැ කොච්චර ඉන්නවද? ප්‍රේත අපායේ කොච්චර ඉන්නවද අපි දන්නේ නැහැ. අසුර අපායේ කොච්චර ඉන්නවද අපි දන්නේ නැහැ. අන්නේ නිසයි බුදුහාඳුරු පෙන්වුවේ මේ හතරම එකතු කරොත් නිරේ ඉන්න නිරිසත්තු, තිරිසන් ලෝකේ ඉන්න තිරිසංගත සත්තු, ප්‍රේත ලෝකේ ඉන්න ප්‍රේතයන්, අසුර අපායේ ඉන්න අසුරයන් මේ 4 අපායෙම සත්තු ගත්තොත් මහා සාගරයේ ජලය තරම් කියලා හිතනවා නම්
මනුස්ස ජීවිත ලබලන්නේ ඉතාම සුළු පිරිසයි. පුංචි වාජනයකට ගන්න වතුර ටිකක් වගේ මනුස්ස ජීවි මනුස්ස ලෝක ඉන්න ටික අපිට බින්දු ගානෙන් හරි කියන්න පුළුවන්. අද අපි කෙන කෝටි 700යි 750ක් විතර වෙනවා. තව අවුරුදු කීපයකින් කෝටි 800ක් වෙනවා ලෝක ජන අපි ඔය විදිහට අපි කියන බින්දු ගානෙන් හරි කෝටි ගානෙන් හරි. නමුත් අපිට සතරාපායිතියා ඉඩම ඉන්න තිරිසංගත සත්තු ටිකවක් ගණන් කරගන්න බැරිනම්. අන්නේ කයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහණෙනේ මනුස්ස ජීවිතයේ වරද්දගෙන සතර අපාය පැත්තට වැටුනොත් ආයමත් සුගතියකට එනවා කියන්නේ කන කැස්බෑ විය සිදුරෙන් අහස දකිනවට වඩා භයානකයි කියල. ඒ තරන් දුර්ලබයි අවස්ථාවක් ලැබෙනවා කියන්න. ඒකට හේතුව ඔබට හිතෙන්ට පුළුවන් ඒ කොහොමද එච්චර අමාරු වෙන්න කියලා. පිංහතුනි කර්ම රැස්වෙන්නේ මනුස්සලෝක විතරක් නෙමේ. උපවුපන් සෑම තැනකම කර්ම රැස් කරන. තන්හාවි ස්වභාවේ තමයි යායන් තන්හා පෝනෝ භවිකා. තන්හාාව තුළින් පුනර්භවයක් හදල දෙනවා ආය උපතක් හදල දෙනවා. කොහි හරි. නන්දිරාග සහගතා ආස්වාදෙන් ඇලෙනවා. තට්ට තට්ටාවි නන්දිනි උපවපන් තැන සතුටින් පිළිගන්නවා. ඒක තමයි තන්හාාව ලක්සන. දැන් අප හිතමු මනුස්ස ලෝක හිටපු කෙනා මැරිලා වඳුරෙක් වෙලා ඉපදුනා කියලා හිතා. අපි මේ උපමාවක් ගන්න. කවුරු හරි කෙනෙක් මැරිලා වඳුරෙක් වෙලා උපදිනවා. දැන් අන්න පෝනෝ භවිකා පුනර්භවය තමයි වඳුරෙක්. නන්දිරාග සහගතා. එයා ඒ ආත්මයට ඒ ලෝකෙට ඇලුම් කරනවා. එයා දන්නේ නෑ පෙර කවුද මේ මගේ ගෙදර මේ මගේ අම්ම තාත්තා අර තමයි මගේ වාහනේ අන්න මගේ ඕව දන්නේ නෑ ඒවා. දැන් අර ඉපදිච්ච වඳුරු පැටියගේ ලෝකෙමකක්ද වඳුරු අම්මා වඳුරු තාත්තා රැල ගහෙන් ගහට පනිනවා හපාකනවා පොරකනවා අතුවලෙල්ලිලා පනිනවා ඒක තමයි යාගේ ලෝකේ. ඒකට ඇලුම් කරනවා. තට්ට තට්ටාබි නන්දිනි උපවපන් තැන සතුටින් පිළිගන්නවා. දැන් ඔබ හිතන්නේ වඳුරා ඇස කන නාසේ දිව ශරීරය මනස තියෙනවා වඳුරෙක් හැටියට. ඔහුත් ඇහෙන් රූප දකිනවා. කනින් සබ්දහනවා. නාසයෙන් ගද සුවද විදිනවා දිවෙන් රස විදිනවා. ඔහුටත් හැඟීම් දැනීම් බය තැති ගැනීම් තියෙනවා. ඔහුටත් කර්ම රැස්වෙනවා. හපා කනවා පොරකනවා රාගයේ දවේශයේ බය තැති ගැනීම ඇති වෙනවා. ඒ සතාටත් හැම වෙලාම කර්ම හැදෙනවා. වඳු තිරිසංගත සතරාපාය වැටිච්ච සත්‍යයකුට මං කොහොමහරි මේකෙන් බේරෙනවා භාවනා කළ වඳුරු භාවනා කරනවාද. සිල්ගන්නවාද දම් දෙනවාද පින්කං කරනවා දැකලා තියෙනවාද. ඔවුන්ට ඒව කරන්න බෑ. ඒ පිනක් කුසලයක් සීලයක් ගුණධර්මයක් වඩාගෙන මේ සංසාර ගමන හිත දමනය කරලා අපිට ආපස්සට හරවන්න පුළුවන් මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ මේ තුන් ලෝකෙ ඉන්න සත්වයන්ට විතරයි. සතරාපාය වැටිච්ච කෙනෙකුට කර්මය දායාද කරගෙන කර්මයට දාස වෙලා ඇදිලා යනවා මිසක් එක වෙනස් කරන්න හැකියාවක් නෑ. ඒ ලෝකවල සත්වයන්ට ඒ නුවන නැවීරිය නෑ සිහිය පිහිටව ගන්න බෑ. හිතට එන ක්ලේෂයන්ට යට වෙනවා. හපන්න හිතුනොත් පැනල හපාකන්න. බය ඇතිවෙච්ච ගම දුවනෝ හැන්ගෙනවා ඇකිලෙනවා. රාගය ඇතිවෙච්ච ගම අවස්ථාව ආපු ගමන් යෙදෙනවා තැන නොතැන ඒවා දැන් තේරුමක් නෑ. ද අපි හිතම සිංහෙක් වෙලා ඉපදුනා. සිංහයා පන්නගෙන ගිහිල්ල සතෙක්කුට පැනල හපා කනකොට ගොදුරු කරගන්නකොට ඔහුට කර්ම රැස්වෙනවා. සිංහයට එහෙම නෑ කියල එකක් නෑ. ඒ නිසා මේ තිරිසන් ලෝකෙ කියන්නේ ඒ පුංචි සතා තව සතෙක්ගේ ගොදුරා. ඒ සතා තවත් සතෙක්ගේ ගොදුරා. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරා. ඒ සත්වයන්ට බය තැති ගැනීම දවේශය හපාකනෝ පොරකනෝ තුවාල කරගන්න රාගේ මේ සියල්ලත් එක්ක කෙලෙස් එක්ක ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන්න. මේ සත්වයන්ට මනුස්්‍යය වගේ මේ ඔබ දැකළ ඇති සත්තු. කෙලෙස් බලවත් වෙන කාලවලට සමහර ඔබ දැකළ ඇති සත්තු මද කිපෙන කාල තියෙන.
අලි ඇත්තු ගැට ගහල බැඳලා තිබ්බත් කොච්චර දරුණු වෙනවාද කියලා හිතන්න මොන තරම් කීකරුම සතා වුණත් ඒ කාලෙ වෙනකොට තමන්ට තමන්ව පාලනය කරගන්න බැරුව මහා දරුණු කෙනෙක් බවට පත්වෙන කෙලෙස් වලින් ඒ තරම් පීඩා විදිනවා ඒ සත්වය. ඒ නිසා උපවපන් හැම තැනම තන්හාාව නිසා විද්‍යාව නිසා කර්මය රැස් කර කර ඒ කර්මකද ඒ ලෝකවල තිරිසං අපාය හරි ප්‍රේත ලෝකෙ හරි නිරේ හරි අසුරාපාය හරි පින්කිරීමක් කුසල් වැඩීමක් සීල සමාධි ප්‍රඥා වැඩීමක් නෑ. ඔවුන් තව තවත් කර්ම රැස් කර කර කර්මයම පැටලි පැටලි යනවා. ඒ නිසා කලාතුරකින් පෙර පිනක් මතු වෙලා ඒ සත්වලෝකෙන් චුත වෙන මැරෙන වෙලාවක පෙරපිනක් සසර කවදා හෝ කරපු පෙරපිනක් මතු වෙලා සුගතියකට එන්න ලැබෙන අවස්ථාව හරියට කන කැස් බෑවා විය සිතුරෙන් අහස දකිනා වගේ කියලබුදු හාදුරු පෙන්න්න. දැන් ඔබට මේ උපමාව තේරෙනවා ඇති. ඊළඟට මේ ප්‍රේත ලෝක ගැන මේ සත්ව ලෝක ගැන තේරුම් ගන්න තව ලස්සන කතාවක් තියෙනවා අපේ ඔය අනුරාධපුර යුගයේ අටුවා කතාව. මේක තියෙනවා අනුරාධපුරේ එතන තියෙන තුඹරොඹ කියලා ගැන තූපාරාමි පිහිටි තැන ඉස්සර අදුන්නපු නම තමයි තුඹරොඹ කිය. මේ ස්ථානය භාවනානුයෝගිය වැඩ හිටපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ හොඳට භාවනා කරපු හොඳ සිල්වස් ස්වාමීන් වහන්සේ නම. මේ ස්වාමීන් වහන්සේ උදෑසන පාත්තරය අරගෙන උදේ පාන්දර අරුණෝදයක්ත් එක්කම නගරේ නැගෙනහිර දොරටුව ලගින් නගරයට පිණ්ඩ පාතයන්න පිටත් වුණ. එහෙම පිටත් එනකොට උන්වහන්සේ ඉදිරියේ කය ගණ කරගෙන අමනුස්සේ පෙනී හිටිය. පිංහතුනි ඉරදිය තියෙනවනන් දිවැස් නුවන තියෙන කෙනාට අමනුස්සෙක්ව ඒ අමනුස්ස සුරූපෙන් සියුම් කයතුළ වනත් දකින්න පුළුවන් ඉරදිය. ඒ දිවසක් ඉරදියක් නැති කෙනාට පේන්න සමහර අමනුස්යෝ තමන්ගේ කය ගණ කරගෙන පෙනීන්න. එහෙම සිදුවීම් ධර්මි තියෙනවා එකැන කය ගොරෝසු කයක් මවාගෙන කයේ ගණගතිය වැඩි කරගෙන තව කෙනෙකුට පේන විදිහට පෙනීදල තමන්ට අවශ්‍ය කාරණය කියලා උදව්වක් ඕන්නම් පිනක් අවශ්‍යන කිනවනේවට පින්ටිකක් දෙන්න කියලා. ඒ වගේ සිදුවීම් ධර්ම තියෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අමනුස්සේ පෙනී හිටිය. ප්‍රේතේ මලයක්සි. පෙනීදල කිව්වා ස්වාමීනී ඔබහන්සේ මේ පැත්තට නම් පිණ්ඩ පාත යන්නේ මෙන්න මේ පාරෙන් ගිහිල්ල මෙහෙම නගරයට යනකොට අන්න අර අසවල් තැන උක්ෂයක් තියෙනවා අන්නේ ගහලග ඉන්නවා මගේ අම්ම කුසගින්නෙන් ඉන්නවා සාපිපාසාාව මං මේ ආහාර ටිකක් හොය හොය අනගම ඔබහන්සේ එතනින් යනකොට පණවිඩයක් කියාගෙන යන්න කියව අපේ අම්මට එතකොට මතක තියාගෙන අම්ම කියන්නේ ප්‍රේතිය මේ පුතත් මරණයට පත්වෙලා ප්‍රේත ලෝක ඉපදිච්ච ප්‍රේතේ මේ ප්‍රේතය තමයි මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනීදල කියන ස්වාමිනි උපහන්සේ මේ පැත්තට පිණ්ඩ පාත යනකොට අන්න අසවල් තැන මේ අසවල් පාර මෙහිම හැරෙන තැන මගේ අම්මයි කැන ප්‍රේතිය සා පිපාසාාවක් ඉන්නවා ප්‍රේත ලෝකී ඔබහන්සේ මේ පණවිඩේ කියාගෙන යන්න කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රේතය මට අමනුස්්‍යයෝ දකින්න තරන් දිවැස් නුවනක් මාළඟ නෑ. එතකොට අමනුස්්‍යය පෙනී හිටිය කය ගණ කරගෙන පෙනී හිටපු නිසා තමයි දැක්ක. ඒ වෙලාවෙ සැනින් මේ අමනුස්්‍ය අතුරු දහන් වෙලා ගිහිල්ලා බෙහෙත් මුල් කෑල්ල කරගෙනාව. ඒ කාල තිබිලතින යම් කිසි අවෂ්‍යදිය බෙහෙත් මුල්ලක් මොකක් හෝ මේ කරගෙන ඇවිල්ල දුන්න ස්වාමීනි මෙන්න මේ බෙහෙත් මුල ඔබහන්සේ අල්ලට අර්ගෙන අල්ලෙ තද කරගන්න. ඔබහන්සේට ඒ බෙහෙත් ඒ මුලේ ශක්තිය ඒ අවෂධිය බලය තියෙන තාක්කල් ඔබහන්සේට ඒ බලයෙන් ඔබහන්සේට මේ පරිසරයෙන් අමනුස්්‍යයෝ පේනවා. ඔබහන්සේ මේ මුල අල්ලතියා අල්ලට අරගෙන අතේ තියාගෙන ගිහිල්ල ඒ පැත්තෙන් යන ගමන් පණවිඩේ කියාගෙන යන්න කියලා මේ ප්‍රේතය පණවිඩෙක් කියලා අතුරු දහන් වුණා. දැන් අර ස්වාමීන් වහන්සේ මේ කැලෑ පාරකින් උන්වහන්සේ උදේ පාන්දර නගරයට පිණ්ඩ පාත යන්න. හැබැයි උන්වහන්සේට මේ දේශනාව තියෙනවා අර මුල් කෑල්ල අතට ගත්තට පස්සේ අල්ලට තියලා තද කරගන්නකොට
උන්වහන්සේට අර පරිසරයේ පුරායින්න අමනුස්්‍යයෝ පේන්න ගත්තා හැම්ම තැනම මහා ජන කන්දරාවක් අතරින් සෙනග පීරගෙන යනවා වගේ තමයිකෙන උන්වහන්සේට දැනුනේ වෙලා. ඒ යන ගමන පින්ඩ උදේ පාදර යන ටික මහා ජන කන්දරාවක් මැද්දෙන්. ඔබ හිතන්න විශාල පිරිසක් සෙනග පිරිච්ච තැනක අස්සෙන් රිංගගෙන යනවා වගේ උන්වහන්සේට තේරුණා. ඒ තරම් අමනුස්්‍යයෝ ප්‍රේතියෝ පිරිලමේ පරිසරේ. උන්වහන්සේ කොහොම හරි ඒ කියපු පාරදිගේ ගිහිල්ලා ඒ ගහලකට ගිහිල්ලා අර ප්‍රේතියව කියපු ලක්ෂණවලින් හොයාගත්තා. ගිහිල්ල කිව්වා ප්‍රේතිය ඔබේ පුතා මට හම්බුණා තුම්බරොඹ නැගෙනහිර දොරටුව ළඟදී. ඔබට පණවිඩයක් කියන්න කිවා කියලා පණවිඩේ කිව්ව. ඒ වෙලා මේ ප්‍රේතිය ඇහවා ස්වාමීනී ඔබහන්සේ කොහොමද මේසා විශාල මේ අමනුස්ස ප්‍රේත පිරිසක් මැද මාව හොයා ගත්තේ. ඔබහන්සේ කොහොමද මාව හරියට අඳුන ගත්තේ. එදකොට මේ ස්වාමීන් වහන්සේ කිව්වා ප්‍රේතිය මට අමනුස්්‍යයෝ දකින්න දිවැස් නුවනක් නෑ. ඔබේ පුතා මට මෙන්න මේ මුල් කෑල්ල දුන්නා. අල්ලි තියාගෙන යන්න කියලා. අන්නේ බලයෙන් තමයි මට ඒක තියෙන මේ හැකියාවෙන් තමයි මට මේ අමනුස්්‍යය පෙවුණේ මගේ ඒ නිසා තමයි සෙනගස්සෙන් මං අමාරුවෙන් ආවේ මේ ඔබතුමිය හොයාගෙන ඇවිල්ල මේ පණවිඩිය කිව කියව. අර ප්‍රේතිය කල්පනා කරා මේ සාමීන් වහන්සේ අනේ උදේ පාන්දර පිණ්ඩ පාති වඩින්නේ. ඔය මුල් කෑල් අතේ තියාගෙන ගියොත් පිණ්ඩ පාතේ අදනං උන්වහන්සේට නගරට යාගන්න බැරි වෙන. මේ සා විශාල අමනුස්ස පිරිසක් දකිනකොට උන්වහන්සේට සෙන ගස්සෙන් යනවා වගේ බොහොම අමාරුවෙන් උන්වහන්සේට නගරට යාගන්න වෙන්. එහෙම හිතපු ප්‍රේතිය අර අතේ තිබ මුල් කෑල් එක පාට ඇදල ගත්තා. අර ස්වාමීන් වහන්සේගේ අති මුල් කෑල් ඇදල ගන්නවත් එක්කම උන්වහන්සේට මුළු පරිසරය පුරාම පෙනිච්ච අමනුස්්‍යය සැනින් අතුරු දහන් වෙලා ගිය. උන්වහන්සේට මහා කැලයක් මැත්තේ උන්වහන්සේ තනියම ඉන්න වගේ දැනුන කිය. දැන් ඔබ හිතන්න මේ අපේ අටුවා කතාවක එන සිදුවීම. එහෙමනම් ඔබ හිතන්න අපිට ගණන් කරගන්න බැරි වුණාට අපි දන්නේ නැති වුණාට අපි නොදැක්කට අපිට ඒ දිවැස්නුවන් නැති වුණාට අපි ජීවත්වෙන මේ පරිසරය අපි අනේන පාරවල් වල මේ කැලෑවල් වල මොන්න තරං ගණන් කළ නොහැකි ප්‍රේතයෝ අමනුස්්‍යයෝ යක්ෂයෝ නොයෙක් නීච ප්‍රේත වර්ග කොච්චරනං ඇද දුක්විද විද ඉන්න ප්‍රේතයෝ අමනුස්්‍යයෝ අපි දන්නේනේ අපිට පේනෙත් නෑ සියුම් සරීර ඇති මේ සත්‍යයෝ දූවිලි පාවෙනවා වගේ මොන තරම් මේ පරිසරය තුළ මේ අමනුස්්‍යයෝ ඉන්නවාද. ඒ නිසා පිංහතුනි අපි මේ ජනගහනය වැඩිවෙනවා කියලා අපි මේ බින්දු ගානකින් අපිට කියන්න කෝටි 700ක් මනුස්සලෝක ඉන්න ජනගහනය අපිට කෝටි ගානෙන් හරි කියාගන්න පුළුවන්. අපිට නිරේ කොච්චරක් ඉන්නවද අපි දන්නේ. තිරිසං අපායි කොච්චර තිරිසං සත්ව ඉන්නවද අපි කවුරුත් දන්නේ. අපිට පුංචි ඉඩමකවත් අඩුගානේ පැසිකිලි වලක ඉන්න පනුවටික අඹගෙඩියක කුණු වෙලා යනකොට ඉන්න පනුවටික එක පුද්ගලයෙක්ගේ මුත ශරීරයක් පනුව ගහලා කුණු එනකොට මේ ඇගේ ඉන්න පනුවටික කෝටි ප්‍රකෝටි ගණනකින්වත් ගණනය කරගන්න බැරි තරම් මේ සප්ත ලෝකයක තමයි මේ සත්වයන් අතරින් අපි මොකාක් හරි සංසාර පිනකට මනුස්ස ජීවිතයක් ලබලයින්. පිංහතුනී මේ දේශනාව ඔස්සේම ඔබ හිතන් කොච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක්ද මට මේ ලැබුණේ. බොහෝ දෙනෙකුට මනුස්ස ජීවිතය වටිනාකම තේරෙන්නේ දැනෙන්නේ. අපි ධර්මය තුළින් ගලපල බලනකොට විමසනකොට අන්න එතකොට තමයි අපිට තේරෙන්නේ කොච්චර දුර්ලභයිද මේ මනුස්ස ජීවිතේ. ගෙවෙන හැම දවසක් හැම රැයක් හැම දවාලක්ම මොන තරං ජීවිතේ වටිනා වෙලාවක්න මේ අපි ගෙවාදාන්න. ඒ නිසා පිංහතුනී බුදුරජාණන් වහන්සේ එකයි අපිට පෙන්වේ. මහනෙන මේ සංසාර ගමන භයානකකම බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු දන්නවා නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්ස්වීනවා වගේ. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ. අපිට වැඩ තියෙනවා අපිට වෙලාවල් නෑ ඕවට කොහිද වෙලාවක් කියලා මගාරන්නේ.
හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සේනවා වගේ මොන්න වැඩ කටයුතු තිබ්බත් සංසාර ගමන බිය දකින කෙනා ධර්මාවබෝධයට වීරිය වඩනවා. ආයුදයකින් පහරක්කාපු කෙනෙ කදිසිය ගමනක් යනවා. මග රැකලා ඉඳලා හතුරෙක් පියකින් හරි කඩුවකින් හරි ආයුදයකින් පහරක් දෙනවා. දැන් ගමනක් යන කෙනා යන ගමන් උත්සව යොදාගත්ත දේවල් ඔක්කොම පැත්තක දාලා ජීවිතේ බේරගන්නයි හදන්න. තමන්ට දවාගන්න යාගන්න බැරිනං කෑගහල් හරි කියන අනේ මා විස්පිරිතාලකට ගෙනිය පල්ලා ඉක්මන්ට මා විස්පිරිතාලකට ගෙනිය පල්ලා අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා ජීවිතේ බේරගන්න උත්සාහ කරන බුදුරජාණන් වහන්සේ වදාළ සංසාර ගමනේ බය දකින කෙනා අනිත් සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයට මහන්සි ගන්නවා මේ සසර ගමනේ බිය දකිනවා නම් එහෙමනම් පිංහතුනි ඔබම ගලපල බලන්න ඔබට හිතෙනවනං බණ පොතක් කියවන්න කියපුහම බණක් අහන්න කියපම ඕවට වැඩ තියෙනවා පස්සෙ බැරිය ඕවට තව කල් තියෙනවා ඒ සිතුවිලි ඔබ තුළ එනවනං සිල් රකින්න ඕව මේ පස්සෙ කරනේවන් ඕවට කල් තීරෝ දැම්බෑ පස්සෙ කරන අන්නේ සිතුවිලි නං ඔබ තුළ උපදින්නේ ඔබම හිතන්න ඒ ප්‍රමාදය ඔබ තුළ ඇතිනම් උපදිනවනම් ඔබට සංසාරය ගැන මිලෝ දැනුමක් නෑ. ඔබට සතරාපාය ගැන සංසාර ගමන ගැන මනුස්ස ජීවිතය වටිනාකම ගැන ඔබට කිසිම දැනුමක් නැති කෙනෙ. මේ ඇස් දෙකට පේන දකින ඇහෙන දේවල් ඔස්සේ ඔබ තීරණ ගන්නවා හිතනවා ඔබ පංච කාමයන් තුළ මේ අවිද්‍යාවෙන් වැහිච්ච තන්හාාවෙන් බැඳිච්ච මේ ලෝකයේ ඔබ මේ පුංචි දැනුමක් තුළ ඉඳං ඔබ දකින දේවල් තුළින් ඔබ මුලාවක අවිද්‍යාවක ජීවත්වෙනවා ඔබට එතනින් එහා ලෝක ගැන දැනුමක් නෑ. මහා භයානක සංසාර ගමනක හරියට අර කකුළුවා හැලිය රත්වෙනකං දඟල දඟල ඉන්නවා වගේ පංච කාමයන් තුළ සතුටු වෙවී මැරෙන්න වැටෙනකං ඉන්නවා. ජීවිත එතනින් පස්සේ තමන් කවුරුත් නෑ ඔබ බේරගන්න. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වෙන්න තම් මාතා පිතා කයිරා. අම්මතාත්තට බේරන්න බෑ. අන්යේ වාපිත ඥාතකා. අන්‍ය වූ නෑදෑයකුට ඥාතියකුට බේරන්නත් බෑ. දැන් ඔබේ අම්මතාත්තට බේරන්න පුළුවන්ද අපේ ළමයින්ට එහෙම අපා යන්න දෙන්න පුළුවන්ද අපේ උන්ට එහෙම නිරයන්නේ කොහිද අපේ උන් කියලා එහෙම බේරන්න පුළුවන්ද. අම්මතාත්තට තමන්ගේ දරුවෝ කියලා සතරාපායෙන් බේරගන්න බෑ. නෑදෑයන්ට ඥාතින්ට බේරන්න පුළුවන්ද මේ අපේ පරම්පරාවය එහෙම අපාය යන්න එව්ව කොහිද කියලා එහෙම බේරන්න පුළුවන්ද. නෑදෑයකුට ඥාතියකුට බේරගන්නත් බෑ. එහෙනම් කාටද පුළුවන්. සම්මා පනීහි තංචිත්තා තමන් විසින්ම උත්සාහයෙන් වීරියෙන් ධර්මය හිත පිහිටවා ගත්තෝ සෙයසෝනන් තතෝ කරෝ ධර්මයට පුළුවන් ඔබෝ ශේෂ්ඨත්වයට පත් කරන්න. එහෙමනම් අම්මතාත්තට බෑ සංසාරය අම්මතාත්ත ඔබට යුතුකං ඉෂ්ට කරයි ඔබ හදා වඩා ගනී ඔබ ලොකු මහත් කරයි ඔබට යම් දෙයක් උගන්නයි තමන් සතුව මොනව හරි දේපලක් තියෙනවනල් ලියලදෙයි එච්චරයි. ඒ අයට සංසාර ගමනින් නිදහස් කරවන්න බැදි මවපියන්ට. නෑදෑයන්ට ඥාතියන්ට ඔවුන්ට කරන්න බෑ කොච්චර යාළුමිත්‍රය හිටියත් ඔවුන්ට බෝ සසර ගමනින් මුදුවන්න බෑ. ඔබටමයි පුළුවන් තුම්හේ කිච්චං ආතප්ප මහනෙන ඔබමයි මේක කර යුත්තේ. අක්කාතාරෝ තතාගතා බුදුරජාණන් වහන්සේලටත් පුළුවන් පාර පෙන්නන්න මඟ පෙන්නන්න විතරයි. මතකතියාගන්න බුදුරජාණන් වහන්සේලා කරන්නේ උන්වහන්සේලා මේ විශ්වය ගැන ලෝකයේ ගැන සංසාර ගමන ගැන පරිපූර්ණ අවබෝධයකින් සර්වඥතා ඥානයකින් මේ සියල් අවබෝධයෙන් දැකලා අපිට කියල දෙනවා පෙන්නල දෙනවා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ පාරගියොත් මෙන්න මෙහෙමයි අවසන් වෙන්නේ මේ පාරගියොත් මෙන්න මෙතනට යන්න පුළුවන් මග කියනවා අක්කාතාරෝ තතාගතා තතාගතයන් වහන්සේලා මාර්ගයේ පෙන්නනවා විතරයි බලෙන් එක් කියන්න බෑ බලෙන් නිවනට ගෙනියන්න සසරෙන් මුදුවන්න අපායෙන් බේරන්න බලෙන් ගෙනහිල්ල ප්‍රතිඵල ලබල දෙන්න බෑ. එහෙම පුළුවන්නම් බුදුරජාණන් වහන්සේ උන්හසේ දේශනා කරනවා මහනෙන
තථාගතයන් වහන්සේ දේවදත්තගේ හිත තරම් වෙන කිසිම කෙනෙක් දිහා බුදුවැසි මහා කරුණාවෙන් බලලනෑ අනේ කොහොමද මෙයා බේරගන්න. කොත්තනයින් හරි බේරගන්න පුළුවන් තැනක් මතු කරලා කුසලයක් මතු කරලා ඔහුව බේරගන්න තැනක් තියෙනවද කියලා හැම වෙලාම ඔහු දිහා බුදුවැසිම් බැලුව කියලා. උපමාවකට පෙන්නනවා කෙනෙක් අසූචි වලක වැටිලා වලේ ගිලිලා වල ඇතුළට ගිහිල්ලා. කරුණාව ඇති නුවණැති කෙනෙක් මේ වල වටේට කැරකි කැරකි බලනවා කොහෙන් හරි ඇඟිල්ලක්වත් උඩට පේනවද. කෙස් ගහක්වත් කොහරි ඇදලගන්න තැනක් තියෙනවද උඩට මතු කරලා කොතනින්ද ගිලුනේ වටේ ඇවිද ඇවිද බලනවා කොතනින් හරි බේරගන්න පුළුවන්. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත දිහා බැලුවේ කිය. දේවදත්ත කියන්නේ උන්වහන්සේගේ ගිහි කල උන්වහන්සේගේ ඥාතිකමෙන් ගත්තොත් මස්සින. යසෝදරාවගේ සහෝදරය පොළොව පලාගෙන අපාය. සුප්‍රබුද්ධ රජ්ජුරු මාමණ්ඩි පොළොව පලාගෙන අපාය. බුදු හාමුදුරුව වැඩයින් නැත්දීම සාක්‍ය වන්සිකයෝ විඩූඩ රජ්ජුරුව අතින් මැරුම් කෑව 60,000ක් සාක්‍ය වන්සිකයෝ මේ අපේ නෑයෝ එහෙම පුළුවන්ද කියලා බුදු හාමුදුරන්ටවත් ඒ අයි බේරගන්න බැරි වුණා. තම තමන් වපුරපු දේවල් තම තමන් රැස්කර ගත්ත දේවල් තම තමන් නෙලාගෙන යන සංසාර ගමන. ඒ නිසා හැම වෙලායම තමන් ගැන හිතන්. අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසියා මහනෙන තමාට තමාවත් නැති කල්ලි බාහිර අයගෙන් කවරනම් පිළිසරණක්ද. ඒ නිසා හැම වෙලාවිම තමන් තුළින් ධර්මය දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඔබට විතරයි ඔබේ ජීවිතය බේරගන්න පුළුවන්. මේ සංසාර ගමනින් නිදහස් වෙන මාර්ගය බුදුවරුන්ටත් පුළුවන් පාර පෙන්න්නන්න කල්්‍යයාන මිත්‍රේ කැටියට මඟ කියන්න විතරයි. තුම්හෙ කිච්චං ආතප්පං ඔබමයි මේක කරන්න ඕන. එනිසා මේ බණටික අහලා යෝනිසෝ මනසිකාරය යෙදීම ඔබ සතු දෙයක්. ඒ අහන ධර්මයට අනුව හැසිරීම දම්මානු දම්ම ප්‍රතිපදාවේදීම තනිකරම ඔබේ දක්ෂතාවය. එක තව කෙනෙකුට බලින් කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ නිසා දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය ලැබිච්ච මනුස්ස ජීවිතයේ ගෙවිගෙවී යනවා. අච්චෙන්ති කාලා කාලේ වේගෙන් ගෙවෙනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක ඉක්මිලා යනවා. වයෝ ගුණන් අනුපුබ්බන් ජහන්ති සත්වය දවසින් දවස මරණයට යන. ඒ තම් භයම් මරණය පෙක්කමානු. කවද කොතන කොයි මොහොතේ මොන විදියට හුස්මටිකයයිද අපි කවුරුත් දන්නේ නෑ. මේ ජීවිතයේ සංසාර ගමනේ බය දකින මරණීදිරයේ බය දකින කෙනා අප්‍රමාදීව කුසල් වඩන්න පින් කරගෙන සසරින් මිදෙන මාර්ගී සකස් කරගත යුතුයි. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා. ධර්මාවබෝධය පිණිසම වීරී ඇතිවේවා. දවසින් දවස කුසල් දහම් පින් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මීම දියුණු කරගන්න ඔබ හැම දෙනාටම උත්සාහය වීරිය නුවණ හැකියාව වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි අද මේ ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන උදීපා රංචගොඩ දියණිය ඇතුළේ පවුලේ දරුවන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්. තිය අයගේ අරමුණ තමයි වාද්දුව සයිප්‍රස් ගාර්ඩන්හි පදිංචි නොවැම්බර් මස 26 වෙනි දින 73 වෙනි ජන්මදිනයේ සමරන ආර්යරත්න රංචගොඩ පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂම ලැබේවා කියලා ඒ පියාණන්ට ආශිර්වාද කිරීමත් ඒ වගේම මෑණියන් වන කුසුමා කයිකාවල මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාදයෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරේ. ඉතින් එහෙමනම් ඒ පවුලේ සුජීවත්ව ඉන්න දෙමාපියන් ඇතුළු හැම දෙනාමත් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන උදීපා
රංචගොඩ දියණිය ඒ පවුලේ සෑම සියලු දෙනා දූදරුවන් ඇතුළු හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා බණහපු හැම දෙනාමත් ලක්වාසි ලොවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා ඒ වගේ ඔබ නම මේ පරලොවගිය පරම්පරාගත සංසාරගත සියලු ඥාති තම තමන් සෙහිපත් කරගන්න මියගේ සියලූම ඥාතීන් සාධු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියලා මිය පරලවගේ ඥාතීන්ටත් පින් දෙන්න එහෙමනං ඔබ හැම දෙනාටමත් කළම ටෙලිවිෂන් මේ සඳහා විකාශය ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කර හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාටම උතුම් ධර්මයම අවබෝධ කරන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුද්ධ